අයිබෝන් දරුවනේ ගුරුගෙදර අධ්‍යාපන වැඩසටහනින් ඔබ අප මුණ ගැහෙන්නේ කුලක පාඩම් පිළිබඳව කතා කරන්න. අපි මේ පාඩම අධ්‍යයනය කළාට පස්සේ මේ පාඩමත් එක්ක අපිත් එක්ක ඕගොල්ලෝ එකතු වුණාට පස්සේ ඕගලන්ට මෙන්න මේ අධ්‍යයන ප්‍රතිඵල ටික ලැබෙනවා. කුලක පාඩම ඉගෙනීමෙන් ඔබට කුලකයක් නිරූපණය කළ හැකි ක්‍රම හඳුනා ගැනීම, කුලක දෙකක් දක්වා ඇති වෙන් රූප සටහනකට අදාළ ප්‍රදේශ හඳුනා ගැනීමට හා එම කුලකවල ඇති අවයව ගණන දැක්වෙන සූත්‍රය NA මේලේ B සමානයි NA ධන NB ඍණ NA ඡේදන B භාවිතයෙන් ගැටලු විසඳීමට හැකියාව ලැබෙනවා. අත වශයෙන්ම කුලකයක් කියලා කියන්නේ නිශ්චිතව වෙන්කර හඳුනාගත හැකි අවයව සමූහයක්. කුලකයක් කියලා කියන්නේ නිශ්චිතව වෙන්කර හඳුනාගත හැකි අවයව සමූහයක්. මේ නිශ්චිතව වෙන්කර කියලා කියන්නේ පුතේ නිශ්චිතව වෙන්කර ගන්න බැරි දේවල් අපි අතර තියෙන හින්දා. නිශ්චිතව වෙන් කළ හැකි නොහැකි කියලා දේවල් කොටස් දෙකකට බෙදෙනවා. උදාහරණයක් ඇටියට දුප්පත් මිනිසුන්. දුප්පත් මිනිසුන් ගත්තාම අපිට දුප්පත්කම මැන ගන්න ක්‍රමයක් නැහැ. ඒක සංසන්දනය වෙනවා. අපි දුප්පත් කියලා හිතන කෙනා තව කෙනෙකුට වඩා පොහොසත් වෙන්න පුළුවන්. උස මිනිසුන්. උස කියන සංකල්පය තුලින් අපිට නිශ්චිත බවක් හැඟවෙන්නේ නැහැ. උසේ ප්‍රමාණයක් අපි එතන දක්වන්නේ නැති නිසා. ඒක නිසා දරුවනේ මේ කුලක පාඩමේදී අපි බලන්නේ විග්‍රහ කළ හැකි සමූහ පිළිබඳව සිදු කරන විධිමත් අධ්‍යයනයක්. අපි මේක තේරීම් කියලා කතා කරනවා 6 ශ්‍රේණියේදී. කණ්ඩායම් වශයෙන් තෝරාගන්නේ කොහොමද? දැන් පාසල ගත්තාම 1 ශ්‍රේණිය, 2 ශ්‍රේණිය, 3 ශ්‍රේණිය, 4 ශ්‍රේණිය, 5 ශ්‍රේණිය වශයෙන් ශ්‍රේණි වලට වෙන් කරනවා. කණ්ඩායම් වලට වෙන් කරනවා. ගෑනු ළමයි වෙනම, පිරිමි ළමයි වෙනම. පොත්පත් ගත්තාමත් එහෙමයි. විෂයානු බද්ධව ළමයි උසස් පෙළදී වෙන් කරනවා. මේ සියල්ල මේ වටපිටාවේ තියෙන සියල්ල සමූහය හැටියට අපි ගන්නවා. හැබැයි පුතේ ඒ සමූහය අපිට නිශ්චිතව වෙන් කර ගන්න පුළුවන්. දැන් අපි බැලුවොත් එහෙම මෙන්න මේ කුලකයක අර්ථ දැක්වීම නිශ්චිතව වෙන්කර හඳුනාගත හැකි අවයව සමූහයක් කුලකයක් වෙනවා. නිශ්චිතව වෙන්කර හඳුනාගත හැකි අවයව සමූහයක් කුලකයක් වෙනවා. එතකොට මේ කුලක කොහොමද අපි නිරූපණය කරන්නේ? දැන් සමූහයක් නිරූපණය කරලා දක්වනවා කියලා කියන්නේ ඉදිරිපත් කරන්නේ කොහොමද? මෙන්න බලන්න. කුලකයක් නිරූපණය කිරීම කුලකයක් නිරූපණය කළ හැකි ප්‍රධාන ආකාර 4යි. හොඳට මතක තියාගන්න පුතේ ප්‍රධාන ආකාර 4යි කුලකයක් නිරූපණය කළ හැකි. එකක් තමයි විස්තර කිරීමක් විදිහට. අපි විස්තරයක් විදිහට දෙනවා කුලකයක්. 6 ශ්‍රේණියේ සිසුන්. ඉරට්ටේ සංඛ්‍යා 1-10 අතර ඔත්තේ සංඛ්‍යා. 100ට අඩු වර්ග සංඛ්‍යා. 20-30 අතර ත්‍රිකෝණ සංඛ්‍යා. ඊට පස්සේ අපි දෙනවා ලැයිස්තුගත කිරීමක් හැටියට. අපිට පුළුවන් සංගල වරහණක් ඇතුලේ 1-10 අතර ඔත්තේ සංඛ්‍යා කිව්වහම 1-10 අතර පුතේ හොඳට මේ වචන තේරුම් ගන්න ඕන. 1-10 අතර කිව්වහම 1 එන්නෙත් නෑ 10 එන්නෙත් නෑ. එහෙනම් මොනවද එන ඔත්තේ සංඛ්‍යා? 3 එනවා, 5 එනවා, 7 එනවා, 9 එනවා. ඒවා තමයි 1-10 අතර ඔත්තේ සංඛ්‍යා හැටියට අපි පිළිගන්නේ. ඊට පස්සේ වෙන් රූප සටහනක් ලෙස දැන් අපි දන්නවා සමහර අවයව විශාල ප්‍රමාණයක් තියෙනකොට ඒක සංගල වරහණක් ඇතුළේ විස්තර කරන්න අමාරුයි. ඒ වගේ වෙලාවට අපි කරන්නේ වෙන් රූප සටහනක් පාවිච්චි කරලා මේ කුලක නිරූපණය කරනවා. මේ වෙන් රූප සටහන පිළිබඳව අපි ඉදිරියේදී සාකච්ඡා කරනවා. ඊට පස්සේ කුලක ජනන ස්වරූපය මේක අපි දන්නවා 10 ශ්‍රේණියේදී තමයි ඕගොල්ලන්ට මුණ ගැහෙන්නේ. මේ කුලක ජනන ස්වරූපය ඒ කියන්නේ කුලකයක් ජනනය වන ආකාරය x විචල්‍යයක් ඇසුරින් ප්‍රකාශ කරනවා. එහිදී අපි ප්‍රධාන වශයෙන් පුතේ VG ආකාරයට කුලකයක් නිරූපණය කිරීම කියලා හඳුන්වනවා. දැන් VG ආකාරය කියලා කියන්නේ නොදන්නා සංකේතයක් ඇසුරින් සමූහයක් විදහා දක්වනවා. x කියන්නේ ඔත්තේ සංඛ්‍යාවක් යයි කිව්වොත් ඒ x ඇතුලේ පුතේ මේ ලෝකයේ තියෙන සියලුම ඔත්තේ සංඛ්‍යා නිරූපණය වෙනවා.
y කියලා කියන්නේ වර්ග සංඛ්‍යාවක් කිව්වොත් මේ ලෝකේ තියෙන සියලුම වර්ග සංඛ්‍යා y ඇසුරින් නිරූපණය වෙනවා. ඒක නිසා කුලක ජනන කියන්නේ කුලකයක් ඉපදෙන ආකාරය පිළිබඳව, උපදින ආකාරය පිළිබඳව, පවතින ආකාරය පිළිබඳව අපි සාකච්ඡා කරන මේ කුලක ජනන ස්වરૂපේ. එහිදී අපි කරන්නේ x කියලා විචල්‍යයක් හඳුන්වා දීලා x යනු කුමක්ද කියලා විග්‍රහ කරලා ඒ කුලකයේ විස්තර කරනවා. එහෙනම් දරුවනේ හොඳට මතක තියාගන්න විශේෂයෙන් මේ පහළ පන්තිවල දරුවන්ට අතිශයින්ම මේවා වැදගත්. විශේෂයෙන්ම පහළ පන්තිවල දරුවන්ට හේතුව කුලක ආශ්‍රිත මූලික සංකල්ප හොඳට ගොඩ නැගුණොත් තමයි පුතේ ඕගොල්ලන්ට 10ට 11ට ගියාම සාමාන්‍ය පෙළ විභාගෙට මූණ දෙනකොට ඒ කුලක ගැටලුව හොඳට විශ්ලේෂණය කරගන්න පුළුවන් වෙන්නේ. යමක් විශ්ලේෂණය කරගත්තොත් තමයි පුතේ අපිට ඒක හරියට ග්‍රහණය කරගන්න පුළුවන් වෙන්නේ. අපි හරියට ග්‍රහණය කරගත්තොත් තමයි අපේ ඉදිරිපත් කිරීම ඉතාම සාර්ථකව අපිට කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒක නිසා මේ කුලක නිරූපණය කළ හැකි ප්‍රධාන ආකාර 4 අපි කතා කළා විස්තර කිරීමක් ලෙස, ලෑස්තුගත කිරීමක් ලෙස, වෙන් රූප සටහනක් ලෙස, කුලක ජනන ස්වરૂපය ලෙස කියලා. දැන් අපි බලමු කුලක වර්ගීකරණය. කුලක වර්ග, සතුන් වර්ග, පළතුරු වර්ග, නිවාස වර්ග, වාහන වර්ග, ආහාර වර්ග, මේ වර්ගීකරණය තුලින් අපි බලාපොරොත්තු වෙන්නේ එක් ආකාරයට තියෙන සුවිශේෂී ලක්ෂණ ග්‍රහණය කරගන්න එක. දැන් වාහන වර්ගීකරණය කරනකොට ඒ වාහන වලට අදාළ සුවිශේෂී ලක්ෂණ අපි කතා කරනවා. ඒක තමයි වර්ගීකරණය කියලා අපි කියන්නේ. classification of sets කියලා අපි කියනවා. ඉතින් දරුවනේ හොඳට බලන්න මේ කුලක වර්ගීකරණය කරන්නේ කොහොමද කියලා. අපි මේ කුලක වර්ගීකරණය ආකාර දෙකකට ගන්නවා. එකක් තමයි තනි කුලකයක් ලෙස ගත්තාම අපිට කුලක වර්ග කීපයක් දැක ගන්න පුළුවන්. තනි කුලකයක් as a single set තනි කුලකයක් හැටියට අපි ගන්නවා. ඊළඟ අවස්ථාවේදී අපි කරන්නේ කුලක දෙකක් හෝ ඊට වැඩි ගණනක් සංසන්දනය කරනවා. එතකොට මේ බලන්නකෝ තනි කුලකයක් ලෙස ගත් විට පහත ලෙස කුලක වර්ගීකරණය කළ හැක. මොකක්ද අපි කියන්නේ? තනි කුලකයක් ලෙස ගත් විට පහත ලෙස කුලක වර්ගීකරණය කළ හැක. මෙන්න පරිමිත කුලකය. පරිමිත කුලකය කියලා කියන්නේ අවයව ප්‍රමාණය ගණනය කළ හැකි ආකාරයට පවතිනවා නම් ඒක පරිමිත කුලකයක්. countable elements කියලා අපි කියනවා ගණනය කළ හැකි. දැන් උදාහරණයක් ඇටියට පරිමිත කුලකයට අපිට කියන්න පුළුවන් 20 තෙක් ඔත්තේ සංඛ්‍යා. අපිට ගණන් කරලා කියන්න පුළුවන් කොච්චරක් තියෙනවද කියලා. ශ්‍රී ලංකාවේ පාසල් ගණන් කරලා කියන්න පුළුවන් අපිට කොච්චරක් තියෙනවද කියලා. පාසලක සිසුන් ප්‍රමාණය අපිට ගණන් කරලා කියන්න පුළුවන් කොච්චරක් ඉන්නවද කියලා. 6 ශ්‍රේණි ළමයේ කදාරණ විෂයන් අපිට ගණනය කරලා කියන්න පුළුවන්. මෙච්චරක් තියෙනවා. අනික බලන්න පුතේ අපරිමිත කුලක infinite sets. ඒ කියන්නේ ගණන් කරලා අපිට ඉවර කරන්න බෑ. හැබැයි හඳුනා ගන්න පුළුවන්. නිශ්චිතව වෙන් කරලා හඳුනා ගන්න පුළුවන් අවයව සමූහයක් තමයි. ඒකේ ප්‍රශ්නයක් නෑ අපිට. We can identify. ඒ වුණාට පුතේ අපිට ගණන් කරලා ඉවර කරන්න බෑනේ මේක. දැන් ඔත්තේ සංඛ්‍යා කියලා කවුරු හරි කිව්වොත් එහෙම අපි කොහොමද ඔත්තේ සංඛ්‍යා ගණන් කරලා ඉවර කරන්නේ? ඉතින් අපිට ගණන් කරලා ඉවර කරන්න බෑ ඒක. එක්කෙනෙක් නවත්තනකොට තව තැනකින් තව කෙනෙක් පටන් ගන්නවා. එතකොට ඒක අපරිමිතයි. ඒක නිසා අපි කියනවාට අවයව ප්‍රමාණය ගණන් කරලා අපිට පෙන්වන්න බෑ. අපරිමිත කුලක කියලා අපි කියනවා ඒවට. ඊට පස්සේ තියෙනවා අபிශූන්‍ය කුලකය. පුතේ මේ අபிශූන්‍ය කුලකය කියලා කියන්නේ අවයව කිසිවක් නැති කුලකයක්. කිසිම අවයවයක් නැහැ අபிශූන්‍ය කියලා කිව්වහම. උදාහරණයක් ඇටියට එකත් දෙකත් අතර පූර්ණ සංඛ්‍යාවක්. දැන් එකත් දෙකත් අතර පූර්ණ සංඛ්‍යාව කියලා කිව්වහම ඔයාට හොයාගන්න පුළුවන් කමක් නැහැ නේ එකත් දෙකත් අතර පූර්ණ සංඛ්‍යාවක්. ඉතින් එතකොට අපි දන්නවා ඒකේ අවයව නැහැ. අවයව නැති කුලකයක්. ඒක නිසා අපි කියනවා ඒකට අபிශූන්‍ය කුලකයක් කියලා. ඊට පස්සේ අපිට එනවා අபிශූන්‍ය කුලකයට අපි කියනවා පුතේ null sets කියලා. ඊට පස්සේ එනවා සර්වත්‍ර කුලකය. සර්වත්‍ර කුලකය කියලා කියන්නේ
කිසියම් උපකුලක සමූහයක් නියෝජනය වන පරිදි ගනු ලබන විශාල කුලකය. 6 ශ්‍රේණියේ සිසුන්, 7 ශ්‍රේණියේ සිසුන්, 8 ශ්‍රේණියේ සිසුන්, 9 ශ්‍රේණියේ සිසුන්, 10 ශ්‍රේණියේ සිසුන්, 11 ශ්‍රේණියේ සිසුන්, උසස් පෙළ සිසුන් ඔක්කොම එකට ගත්තාම අපි කියනවා 1 2 3 4 5 ඇතුළුව අපි කියනවා පාසලේ සිසුන්. දැන් ක්‍රීඩා සමාජයක ක්‍රීඩකයන් කිව්වහම මේක තමයි සරුවත්ත කුලකය. උපකුලක මොනවද? ක්‍රිකට් ක්‍රීඩාව කරන අය, පාපන්දු ක්‍රීඩාව කරන අය, වොලිබෝල් ක්‍රීඩාව කරන අය. අන්න ඒව තමයි උපකුලක. එහෙනම් කිසියම් කුලක සමූහයක් වෙනුවට යොදා ගනු ලබන තනි කුලකයට තමයි පුතේ අපි කියන්නේ සර්වත්‍ර කුලකය කියලා. එහෙනම් අපි බලමු සර්වත්‍ර කුලකයේ යුනිවර්සල් සෙට් කියලා අපි කියනවා. මේ ගැටලු විසඳීමේදී පුතේ මතක තියාගන්න මේ සර්වත්‍ර කුලකය කියන එක ජෝන් වෙන් කියන ශ්‍රේෂ්ඨ ගණිතඥයා කියලා තියෙනවා ඍජු කෝණාශ්‍රයක් ඇසුරින් සර්වත්‍ර කුලකය නිරූපණය කරන්න කියලා. එතකොට මේ ඍජු කෝණාශ්‍රයක පාදයක් මත ඉහළින්ම තියෙන පාදයේ තිරස් පාදයේ මත අපි සංකේතයක් දානවා එප්සිලෝන් කියලා. ඒ සංකේතයෙන් තමයි අපි සර්වත්‍ර කුලකය නිරූපණය කරන්නේ. එහෙනම් මම ඔයගලන්ට මතක් කළා කුලක වර්ගීකරණය තනි කුලකයක් විදිහට ගත්තාම පරිමිත කුලක, අපරිමිත කුලක, අභිශූන්‍ය කුලක හා සර්වත්‍ර කුලක කියලා. දැන් කුලක සංසන්දනය කිරීම. දැන් මේ කුලක සංසන්දනය ගත්තාම කුලක දෙකක් සංසන්දනය කිරීම මගින් පහත කුලක වර්ග ලැබේ. අපි එතන සංසන්දනය කරන්නේ කුලක දෙකක්. කුලක දෙකක් වෙන්නත් පුළුවන්, ඊට වඩා වැඩි ගාණක් වෙන්නත් පුළුවන්. දැන් අපි සංසන්දනය කරනවානේ පන්තියේ ඉන්නකොටත් මට වඩා ආරයාගේ ලකුණු තියෙනවා, මට වඩා ආයාගේ ලකුණු අඩුයි, මම පන්තියේ මේ වෙනියා, මට වඩා ලකුණු මෙච්චරක් අරගෙන මෙයා ගියේ, මෙයා මට වඩා සුදු පාටයි, මෙයා මට වඩා උසයි, මෙයා මට වඩා කෙට්ටුයි, මෙයා මට වඩා මහතයි. කම්පැරිසන් අපි සංසන්දනය කරනවා. ඒ වගේ මෙතන කුලක දෙකක් සංසන්දනය කරනවා. මේ කුලක දෙකක් සංසන්දනය කිරීම මගින් පහත කුලක වර්ග ලැබේ. හොඳට මතක තියාගන්න පුතේ මෙන්න මේක තුල්්‍ය කුලක. තුල්්‍ය කුලක කියනකොට තුල්්‍ය භාග, තුල්්‍ය අනුපාත අතිශයින්ම වැදගත් සිද්ධාන්තයක්. මේ තුල්්‍ය කියන වචනේත් එක්ක ඊටාම වටිනා ඒ වගේම ගැඹුරු සංකල්ප විශාල ප්‍රමාණයක් බිහි වෙනවා. තුල්්‍ය කුලකයක් කියන්නේ මොකක්ද? තුලනය වූ කුලක දෙකක්. තුලනය කරන්නේ මතක තියාගන්න පුතේ අවයව ගණනින් විතරයි. අවයව වලින් නෙවෙයි. තුලනය කරනවා කියලා කියන්නේ එහෙමයි. දැන් අපි ගත්තොත් A කියලා කුලකයක් තියෙනවා 1 2 3. B කියලා කුලකයක් තියෙනවා A B C. සිම්පල් ලකුණුනේ අපි දාන්නේ. එහෙනම් A කියන කුලකයේ තියෙන 1 2 3 කියලා, B කියන කුලකයේ තියෙන සිම්පල් A, සිම්පල් B, සිම්පල් C. දැන් බලන්නකො A කුලකයේ අවයව 3යි, පුතේ B කුලකයේ අවයව 3යි. එහෙනම් අපි කියනවා A කුලක දෙක තුලනය වූ කුලක දෙකක්. තුලනය වූ කුලක දෙකක් නිසා අපි තුල්්‍ය කුලක කියලා හඳුන්වනවා. එහෙනම් ඒ වර්ගීකරණයේදී අපි කුලක සංසන්දනය කරනවා. ඊට පස්සේ දරුවනේ සමකුලක. සමකුලක කියලා කියන්නේ අවයව සමාන වන කුලක තමයි සමකුලක කියන්නේ. අවයව සමානයි. දැන් උදාහරණයක් ඇටියට කැපිටල් A කියලා මම කුලකයක් ගන්නවා. දැන් අපේ දරුවන්ට හොඳට චිත්‍ර රූප මවන්න පුළුවන්. හොඳට චිත්‍ර රූප මවන්න පුළුවන්. මම මේ කියන දේ පිළිබඳව ගෙදර වාඩි වෙලා ඉඳගෙන හොඳට හිතන්න පුළුවන් මම මේ කියන්නේ මොකද්ද කියලා. කුලකයක් නම් කරන්නේ කැපිටල් අකුරකින් කියලා අපි දන්නවා. එතකොට කුලකයක් සංගල වරහණකින් නිරූපණය කරන්න කියලා අපි දන්නවා. කුලකයක අවයව දක්වනකට කමා දාන්න ඕන කියන එක ඕගොල්ලෝ දන්නවා. අරපු සංගල වරහණ වහන්න ඕන කියන එක දන්නවා. කුලකයක අවයව නැවත නැවත යොදන්නේ නැහැ කියන එක ඕගොල්ලෝ දන්නවා. ඒ වගේම මේ සියලු දේවල් අපි ඕගොල්ලන්ට ඉදිරිපත් කරනකොට හොඳට මතක තියාගන්න චිත්ත රූපයක් මවන්න පුරුදු වෙන්න. හිතෙන් මේක මවනවා නම් හිතනවා නම් ඊටාම ප්‍රබලව මේක මනසට කාවදිනවා. පැහැදිලිනේ? රයිට්. දැන් සමකුලක කිව්වහම පුතේ සම කිව්වහම ඒකේ කතා දෙකක් නෑනේ අය. සමාන වූ කුලක. සමාන රූප සටහනක් දෙකක් කිව්වහම අසමාන එකක්වත් තියෙන්න බෑනේ. සමානයි කියන්නේ එකිනෙක සමපාත වෙන්න ඕන.
දැන් කැපිටල් A කියලා මම කුලකයක් ගන්නවා කුයන්න, ලයන්න, කයන්න. කැපිටල් A. කුලක වචනේ අකුරු. කුලක වචනේ අකුරු. කුලක. B කියලා එකක් ගන්නවා කකුල. දැන් බලන්නකෝ. කුලකයි කකුලයි ගත්තාම සමාන වෙනවද නැද්ද? කුලක, කුලක, කකුල. එහෙනම් ඒ දෙන්න අපි කියනවා සමකුලක විදිහට. සමාන වූ කුලක. පුතේ සමකුලකයේ තියෙන විශේෂත්වය තමයි අවයව ගාන සමාන වෙනවා වගේම අවයවත් සෑම අතින්ම සමාන වෙන්න ඕන. ඒවට අපි කියනවා පුතේ සමකුලක කියලා. ඊට පස්සේ උපකුලක. උපකුලකයක් කියන්නේ කිසියම් කුලකයක අවයව වලින් කොටසක්. දැන් හිතන්න පුතෙක් ඉගෙන ගන්නවා කියලා නිමල් ඉගෙන ගන්න පන්තියේ ළමයි 25 දෙනෙක් ඉන්නවා කියලා හිතන්නකෝ. නිමල් ඉගෙන ගන්න පන්තියේ ළමයි 25 දෙනෙක් ඉන්නවා. එතකොට නිමල් කියන්නේ අර පන්තියේම ඉන්න එක ළමයෙක්. අපි කුලක පාඩමින් කියනවා අපි තෝරාගත් සමූහයේ එක අවයවයක් කියලා. එහෙනම් නිමල් කියන්නේ අවයවයක් විදිහට ගත්තහම ඒ අවයවයේ සංගල වරහණක් ඇතුළේ දැම්මොත් තමයි එයා කුලකයක් හැටියට අපි පිළිගන්නේ. ඒක නිසා නිමල් කියන කෙනාට පන්තියේ උපකුලකයක් වෙනවා. අපි දැන් නිමල් පැත්තකට දාමු, පන්තියේ ළමයි පැත්තකට දාමු. අපි ගමු 1ත් 10ත් අතර ඉරට්ටේ සංඛ්‍යාවක්. 1ත් 10ත් අතර ඉරට්ටේ සංඛ්‍යාව ගත්තොත් එහෙම 2 4 6 8 සංගල වරහණක් ඇතුළේ එයා ලියනවා 2 4 6 8. ඒකෙන් කොටසක් දානවා තවත් සංගල වරහණක් ඇතුළේ 2 4. එහෙනම් අපි කියනවා 2 4 කියන්නේ අර 2 4 6 8 කියන ලොකු කුලකයේ උපකුලකයක් කියලා. පැහැදිලිනේ? උපකුලකයක් කියලා කිව්වහම කොටසක් කියන එක තමයි පොතේ එතන කියවෙන්නේ. කොටසක්, කෑල්ලක්. කොටසක් එහෙම නැත්නම් කෑල්ලක්. දැන් කුලකයකින් කොටසක්. කුලකයකින් කොටසක්. දැන් අපි ගමුකෝ වෙරළු ගෙඩියක් ගන්න මේකෙන් කොටසක් ගන්නවා. කොටසක්. පැහැදිලිද? ඉතින් එතකොට මේ කොටස ගැන ගීතක් තියෙන ඔය අපිට මතකයි පුංචි කාලේ කිව්වා කොටසක් ගැන කතා කරනකොට සුනිල් නිදිරිසිංහ මහත්මයාගේ වෙරළු ගෙඩිය ගීතේ එහෙම කොටසක් ගැන කතා කරන්නේ. පැහැදිලිද? වෙරළු ගෙඩිය හරියටකට කපාගෙන කොටහක් නොකා දෙගුරුන්ටත් තබාගෙන උන් අපි එදා සත්කුළු පව් විලාසෙන පැලයිනි වැටට ඇයි අද ඇන කොටාගෙන. කොටසක් කියන්නේ පුතේ එතනත් සම්පූර්ණයකින් කොටසක්නේ. අපි මේ කතා කරන්නේ අවයව සමූහයකින් කොටසක්. ඒක තමයි අපි උපකුලකයක් කියලා ගත්තේ. එහෙනම් මොකද්ද පුතේ උපකුලකයක් කිව්වේ? කිසියම් කුලකයක අවයව ප්‍රමාණයම හෝ ඉන් කොටසක් දැක්වෙන කුලකයට අපි කියනවා මුල් කුලකයේ උපකුලකයක් කියලා. ඊට පස්සේ එනවා පුතේ වියුක්ත කුලක. වියුක්තයි. වියුක්තයි කියන්නේ පුතේ එකතු වීමක් නෑ, සංයුක්ත වීමක් නෑනේ. වෙන්ව තියෙන්නේ, වෙන්ව පවතින, වියුක්තව පවතින, වෙන්ව පවතින. පොදු ප්‍රදේශයක් නෑ. සහ මුලින්ම වෙනස්. දැන් හිතන්න පුතේ එක කුලකයක් අපි simple ABC කියලා ගත්තොත් අනෙක් කුලකය C එන්න බෑනේ. D E F. එතකොට එතන පොදු අවයව නැහැ. පොදු අවයව රහිත කුලකය. පොදු ගුණාංගයක් නැති කුලක. කිසිම පොදු ගුණාංගයක් ඒ කුලක දෙකට නැහැ. ඒවට අපි කියනවා වියුක්ත කුලක කියලා. එහෙනම් කුලක දෙකක් සංසන්දනය කළාට පස්සේ පුතේ අපි කුලක වර්ග 4ක් ගැන කතා කරනවා. තුල්්‍ය කුලක, සම කුලක, උපකුලක සහ වියුක්ත කුලක කියලා. දැන් අපි බලමු කුලක කර්ම. කුලක දෙකක හෝ කීපයක අවයව නිරූපණය කිරීම සඳහා අපි කුලක කර්ම භාවිතා කරනවා. දැන් ගණිත කර්ම 4ක් තියෙනවනේ පුතේ අපිට. එකතු කිරීම, අඩු කිරීම, ගුණ කිරීම, බෙදීම කියලා ගණිත කර්ම 4ක් තියෙනවා. එක කියන සංඛ්‍යාවට තව එකක් එකතු වුණාට පස්සේ දෙකක් වෙනවා. පැහැදිලිනේ? එකකට තව එකක් එකතු වෙනවා. එතකොට ඒක තනි සංඛ්‍යාවක් බවට පරිවර්තනය වෙනවා.
අපි ඔකට කියනවා එකතු කිරීමේ අර්ථය සංවර්ණය වෙනවා කියලා. අඩු කරන්න පුළුවන් අපිට, ಗುಣ කරන්න පුළුවන්, බෙදන්න පුළුවන්. ඒ වගේ දැන් මෙතන කුලක දෙකක් සඳහා වන මේලය. ඒ කියන්නේ පුතේ එක කුලකයක අවයව ගන්නවා, ඊළඟ කුලකයේත් අවයව ගන්නවා. ඔය කුලක දෙකේම අවයව අපි ගන්නවා තනි කුලකයකට. කුලක දෙකක හෝ කීපයක සියලුම අවයව තනි කුලකයක් ලෙස දක්වපුවාම තමයි අපි කියන්නේ කුලක දෙකේ මේලය ගත්තා කියලා. හරිනේ? එතකොට කුලක මේලය කියන්නේ කුලක දෙකක හෝ කීපයක අඩංගු සියලුම අවයව සහිත තනි කුලකයට. අපි පාවිච්චි කරන්නේ මෙන්න මේ U වගේ අකුර වගේ දැක්වෙන සංකේතය. Union of two sets කියලා අපි කියනවා. එතකොට ඡේදනය intersection. ඡේදනයක් කියන්නේ පොදු අවයව. දැන් A කියන කුලකයේ තියෙනවා නම් 1 2 3 4, B කියන කුලකයේ තියෙනවා නම් 3 4 5. මේ 3 4 කියන එක කුලක දෙකටම පොදුයි. ඒක පොදු අවයව වෙන්නත් පුළුවන් පුතේ. එහෙම නැත්නම් පොදු ප්‍රදේශයක් වෙන්නත් පුළුවන්. එහෙනම් මොකද්ද මේ කුලක ඡේදනය කියලා අපි හඳුන්වන්නේ? කුලක දෙකක හෝ කීපයක අඩංගු පොදු අවයව සහිත තනි කුලකයට තමයි අර මුල් කුලකවල ඡේදනය කියලා අපි කියන්නේ. එහෙනම් කුලක කර්ම දෙකයි පුතේ ඔයාට. මොකද්ද පළවෙනි එක? පළවෙනි එක තමයි මේලය, දෙවෙනි එක තමයි ඡේදනය කියලා කියන්නේ. ඊටාම රසවත් කරුණු මේවා. ඊටාම පහසුවෙන් මතක තියාගන්න පුළුවන්. ඊටාම පහසු දෙයක් බවට මේක පත් කරගන්න පුළුවන්. අපි දන්නවා කුලක ගානක් සංකීර්ණයි. ඒ හැම වචනයකම තර්කයක් තියෙනවා. ගණිතය සමත්. ගණිතයේ පමණක් සමත්. ඔන්න එතන ලොකු වෙනසක් තියෙනවනේ. තර්කානුකූලව ඉදිරිපත් කරන වගන්ති අපි ඊටාම පරිස්සමට ග්‍රහණය කරගන්න ඕන. ඒක නිසා මේක ඊටාම රසවත් වෙන්නේ පුතේ. හොඳට මතක තියාගන්න. පැහැදිලිව අවබෝධ කරගත්තොත් විතරයි. යමක් පහසුවෙන් අපිට ග්‍රහණය කරගන්න පුළුවන් වෙන එක පහසුවෙන් අවබෝධ කරගත්තොත් විතරයි. ඒ වගේ බොහොම ලේසි ක්‍රම, ඊටාම පහසු ක්‍රම මේ ගණිත විෂය ඉගෙන ගන්න තියෙනවා. දැන් අපි ඉදිරි වැඩසටහන් වලදී බලාපොරොත්තු වෙනවා මේ ගෙදර ඉන්න දුවා දරුවන්ට මේ බොහොම රසවත් පහසු ක්‍රම පිළිබඳව කියා දෙන්න. අපි මේ ගුරු ගෙදරින් බලාපොරොත්තු වෙන්නේ ඒක. සමහර අයට ගණිතය එපා වෙලා. ගණිතයේ ලකුණු අඩුයි, වැඩි කරගන්න ක්‍රමයක් නැහැ. කියන එක තේරෙන්නේ නැහැ. ගානක් හදා ගන්න බෑ. ගානක් කියවලා තේරුම් ගන්න බෑ. ඇයි මේ සංකල්ප ටික හරියට අපි ඔලුවට දාගත්තේ නැති නිසා. අපිට හරි හදිස්සියනේ. අපි හදිසියෙන් ඉස්කෝලේ යන්නේ. අපි හදිසියෙන් ඉගෙන ගන්නෙ. එහෙම බෑ පුතේ. බොහොම නිමාඩු පාඩුව තර්කානුකූලව විශ්ලේෂණය කරමින් යමක් ග්‍රහණය කරගත්තාම ලොකු කාලයක් අපේ ඔළුවේ ඒ ගණිත සංකල්ප තියෙනවා. ඒකයි මේ ගුරු ගෙදර අධ්‍යාපන වැඩසටහන තුලින් අපි බලාපොරොත්තු වෙන්නේ. ගෙදර ඉන්න දරුවෙකුට බොහොම පහසුවෙන් පාඩමක් තේරුම් අරගෙන ඒ පාඩමට අදාළ පෙළ පොතේ ගැටළු ඔක්කොම හදලා ඊට අදාළ පහුගිය විභාග ප්‍රශ්න පත්‍ර කතා කරලා ඊටාම ක්‍රමවත් විභාගෙට සූදානම් වෙලා හොඳ ප්‍රතිඵලයක් ගෙනියන්න තමයි අපි මේ ඕගොල්ලන්ට විවිධ ආකාර වලින් පාඩම් ඉදිරිපත් කරන්නේ. දැන් පුතේ බලන්න අනුපූරකය. අනුපූරකය කියන්නේ හැර කියන එක. ඉවත් කරලා. දැන් ඒ කුලකය ගත්තහම ඒ කුලකයේ අනුපූරකය කියන්නේ ඒ කුලකය හැර සර්වත්‍ර කුලකයේ තව කුලක හොයා ගන්න පුළුවන් නම් අන්න අපි ඒකට කියනවා එහි අනුපූරකය. ඒ නොවේ කියන එක තමයි පුතේ ඒවල අනුපූරකය කියලා කියන්නේ. අපි මෙන්න මේ සංකේත පාවිච්චි කරනවා එකට. මෙතන පොඩි ඉරි කෑල්ලක් අපි ගන්නවා complement of A except the set A කියන එකට. දැන් අපි දන්නවා කුලක කර්ම තුනයි අපි කතා කළේ. ওই කුලක කර්ම තුනෙන් තමයි පුතේ සියලු කුලක ගණන් නිර්මාණය වෙන්නේ. සියලු කුලක ගැටලු නිර්මාණය වෙන්නේ මෙන්න මේ කුලක කර්ම තුන පදනම් වෙලා. හරි බලන්න කුලක ආශ්‍රිත සංකේත. ඊ타මාත්ම වැදගත් මේ කුලක ආශ්‍රිත සංකේත. දැන් බලන්න පුතේ කුලක ආශ්‍රිත සංකේතය අර්ථ මේ බහුලව මූලික වශයෙන් හම්බෙන සංකේත ටිකක් අපි මේ දාලා තියෙන්නේ. මේ ලකුණු දෙකේ ප්‍රශ්න වගේ කරගෙන යනකොට වාර විභාග ගැටලුවක් වගේ විසඳනකොට මෙන්න මේවා අපිට වැදගත් වෙනවා. ලකුණු දෙකේ ප්‍රශ්නයක් ඕගොල්ලන්ට එනවා විභාගෙට. ලකුණු 10 ප්‍රශ්නයක් එනවා. රචනා මාදිලි එන්න පුළුවන්, ව්‍යුහගත රචනා එන්න පුළුවන්, කෙටි ප්‍රශ්නයක් විදියට එන්න පුළුවන්. ඔය කුමන ආකාරයකින් ආවත් මෙන්න මේ සරල සංකේත ටික අපිට වැදගත් වෙනවා. දැන් බලන්න
කුලකාශි සංකේතය අර්ථය සර්වත්‍ර කුලකේ එප්සිලෝන් කියලා අපි කිව්වා. මෙන්න මෙතන තියෙනවා එක. මේ තියෙන්නේ එක. ඊට පස්සේ උපකුලකය මේ තියෙන්නේ සර්වත්‍ර කුලකය කියන විශාල කුලකේ. ඒ තුල ඌ කුලකයක් තමයි ඒ කියන්නේ. ඒක නිසා දරුවනේ අපිට කියන්න පුළුවන් ඒ යනු සර්වත්‍ර කුලකේ උපකුලකයක් කියලා. ඊට පස්සේ එනවා අයත්වේ. දැන් බලන්නකෝ එක කියන අවයවය ඒ කුලකයට අයිති එකක්නේ. අයත්වන එකක්. එතකොට දෙක කියන්නේ ඒ කුලකයට අයිතිවන එකක්, අයත්වන එකක්. තුන කියන්නේ ඒ කුලකයට අයිතිවන එකක්, අයත්වන එකක්. මේ අහන්න. එක අයත්වේ ඒ. ඊට පස්සේ මේ හතර කියන එක තියෙන්නේ අපි කියනවා මුලින් කිව්ව කම්ප්ලිමන්ට් ඔෆ් A. ඒට අයත් නොවන හැබැයි සර්වත්‍ර කුලකයට අයත් වන. ඒක නිසා අපි කියනවා හතර කියන එක ඒ කුලකයට අයිති වෙන්නේ නැහැ කියලා. ඔන්න මේ සරල සංකේත වලින් අපි යමක් ග්‍රහණය කරගත්තා. දැන් අපි බලමු කුලකයක අවයව ගණන. මේකත් පුතේ ඊ타ත්ම වැදගත් කොටසක් කුලකයක අවයව ගණන. කුලකයක අවයව ගණන. number of elements of a set. කුලකයක අවයව ගණන. දැන් බලන්නකො කුලකයක අවයව ගන්න අපි කොහොමද සංකේතවත් කරන්නේ? සිම්පල් n අකුරෙන්. කිසියම් A කුලකයක අවයව ගණන NA ලෙස දක්වයි. A කුලකයේ අවයව ගාන NA නම් B කුලකයේ අවයව ගාන NB, C කුලකයේ අවයව ගාන NC, X කුලකයේ අවයව ගණන NX, P කුලකයේ අවයව ගණන NP. ඇයි මම ගොඩාක් කියාගෙන ගියේ n අකුර ඒ තරමට වැදගත්. සමහරක් අය A විතරක් ලියනවා A සමානයි 5යි කියලාත් ලියනවා. එහෙම අපිට ලියන්න බෑ. n අකුර ඕනමයි අවයව ගණන කියනකොට. ඔයාට පේනවා 1 2 3 4 5 බලන්න අවයව කීයක් තියෙනවද? 5ක් තියෙනවා. එහෙනම් ඒ කුලකයේ අවයව ගාන 5යි කියන එක අපි ලියනවා n සමානයි 5යි කියලා. දැන් බලමු කුලක දෙකක අවයව අතර සම්බන්ධතාවය. ඔන්න පුතේ අපි දැන් 10 ශ්‍රේණියේ ඊටමත් වැදගත් සම්බන්ධතාවයකට එන ඕන දැන් ටික අර සරල සංකේත වලින් මිදිලා ගණනය කිරීමේ පැත්තට ඔන්න දැන් අපි ගමන් කරන්න යන. දැන් අපි යන්නේ ගණනය කිරීම පැත්තට. හැබැයි ගණනය කරන්න ඕන බොහොම තර්කානුකූලව. මේ අහන්නකෝ කුලක දෙකක අවයව අතර සම්බන්ධතාවය. අවයව ගණනත් එක්ක පවතින සම්බන්ධතාවය. මෙන්න මෙහෙම කියනවා. මේ අහන්න. A හා B කුලක දෙකක අවයව අතර සම්බන්ධතාවය පහත ලෙස දැක්විය හැකිය. එහෙනම් A කියන රවුම ඇතුලේ තියෙනවා n1 n2 n3. පුතේ මේ n1 කිව්වට අපිට ලොකු අදහසක් නැහැනේ. ඔය n1 කියන්නේ A කියන ප්‍රදේශයට පමණක් අයිති කියන එක. පමණක් අයිති. n2 කියන්නේ Aටයි Bටයි දෙන්නටම අයිති. n3 කියන්නේ Bට පමණයි. Bට පමණයි. n3 කිව්වහම පුතේ n1 ධන n2 මේ දෙන්න එකතු කරපුවාම අපි කියනවා Aට අයිති කියලා. n2 ධන n3 කියන්නේ Bට අයිති කියලා කියනවා. අර අපි කලින් කතා කරපු මේලය ගත්තොත් n1 ධන n2 ධන n3. අර අපි කලින් වෙන වෙනම කතා කරපු දේවල් මෙතන ඊටාම පැහැදිලිව දක්වලා තියෙනවා. හිතන්නකෝ A කියන්නේ ගණිතයේ සමත් කියලා. මේක හරි වැදගත්. ඒකයි මම නැවත නැවත කියන්නේ ඔයාට. හිතන්නකෝ මේ තියෙන්නේ A කියන්නේ ගණිතයේ සමත් කියලා. හිතන්න B කියන්නේ විද්‍යාව සමත් කියලා. මොකද අපේ ළමයින්ට ලේසිම විෂය හොඳට ලකුණු ගන්න පුළුවන් විෂයන් දෙකක් නෙවෙයි ගණිත විද්‍යාව කියන්නේ. A කියන්නේ ගණිතයේ සමත්, B කියන්නේ විද්‍යාව සමත්. එතකොට n1 කියන්නේ කවුද? ගණිතයේ විතරයි සමත්. ගණිතයේ විතරයි සමත් කියන්නේ පුතේ විද්‍යාව සමත් කියන එකයි. පැහැදිලිද? n3 කියන්නේ විද්‍යාව පමණයි සමත්. ඒ කියන්නේ ගණිතය සමත් කියන එක. n2 කියන්නේ මොකද්ද? විෂයන් දෙකම සමත්. සමහර දරුවෝ ඉන්න විෂයන් දෙකටම A. විෂයන් දෙකම සමත් අය. right? එහෙනම් NA කියන්නේ n1 ධන n2, NB කියන්නේ දරුවනේ n2 ධන n3, NA මේලේ B කියන්නේ A හා B කුලක දෙකේ සියලුම අවයව n1 ධන n2 ධන n3, n ඡේදන B කියන්නේ මේ දෙන්නටම අයිති එක n2යි. දැන් අපිට ඔප්පු කරලා පෙන්වන්න ඕන පුතේ මෙන්න මෙහෙම සම්බන්ධතාවයක්. මෙන්න මේක. මොකද්ද? NA මේලේ B සමානයි
හොඳට බලන්න NA මේලේ B සමානයි NA ධන NB ඍණ NA ඡේදන B. ගණිතය තුල කිසියම් සම්බන්ධතාවයක් ඔප්පු කරලා පෙන්වන්න ඕන නම් අපි සරලව ගන්න ක්‍රමයක් තමයි පුතේ වම් පැත්තේ දැක්වෙන ප්‍රකාශනයේ සඳහා ලැබෙන පිළිතුර දකුණු පැත්තේ ප්‍රකාශනයේ සඳහා ලැබෙන පිළිතුරට සමානයි කියලා ඒ ප්‍රකාශන දෙක සමාන කරන එක. දැන් මම අරන් තියෙනවා වම් පැත්තට එනවා සූත්‍රයේ දැක්වෙන කොටස NA මේලය B. ඒ කියන්නේ මොකක්ද දරුවනේ? n1 එකතු කිරීම n2 එකතු කිරීම n3. දකුණු පැත්තේ ප්‍රකාශනයට අදාළව මේ බලන්නකෝ NA ධන NB ඍණ NA ඡේදන B. එතකොට එයාට පේනවා NA කිව්වහම n1 ධන n2 එනවා. හොඳට බලන්න මේක. NB කිව්වහම n2 ධන n3 එනවා. NA ඡේදන B කිව්වහම n2. අර දෙවතාවක් සඳහන් වෙන n2 මොකද වෙන්නේ? අපි අඩු කරලා දානවා. එතකොට පුතාට හොඳට පේනවා හොඳට පැහැදිලිව පේනවා අපිට මොකද්ද n2 ඉවත් වුණාට පස්සේ n1 ධන n2 ධන n3. එහෙනම් පුතේ හොඳට බලන්න පළවෙනි සමීකරණය මගින් දැක්වෙන සම්බන්ධතාවයත් දෙවෙනි සමීකරණය සුළු කළාට පස්සේ ලැබෙන සම්බන්ධතාවයත් සත්‍ය වෙනවා. ඒක නිසා අපි නිගමනය කරනවා සියලු අවයව සඳහා NA මේලය B සමානයි NA එකතු කිරීම NB අඩු කිරීම NA ඡේදන B කියන එක සමාන වෙනවා. ඔන්න කුලකාශ්‍රිතව අපි ගණනය කිරීම සිද්ධ කරනවා. දැන් ওই ගණනය කිරීම කරන්න යනකොට පුතේ අපේ අහනවා මේ කුලකාශ්‍රිත නිරූපණය කිරීම. අඳුරු කරලා තියෙන ප්‍රදේශයෙන් දැක්වෙන දේ කුලකාංකණයෙන් දක්වන්න. දැන් ගණනය කිරීම තියෙනකොට ඒ ගණනය කිරීම ASCII තව පොඩි දේවල් ලියදෙනවා විභාග ගණන් ඇතුලේ. මොකද 6 11 ඔක්කොම එකතු කරලානේ කුලක ගාන නිර්මාණය කරන්නේ. ඉතින් ඒක නිසා මෙන්න බලන්න කුලකාශ්‍රිත නිරූපණය කිරීම. කුලක නිරූපණය කිරීම පිළිබඳ දැනුම කුලක ගැටලු විසඳීමේදී ඉතා ප්‍රයෝජනවත් වේ. දැන් මේ තියෙන ඕගලන්ට පේනවා A මේලේ B. A මේලේ B කියන දරුවනේ Aටයි Bටයි අයිති සියලුම අවයව. දැන් ප්‍රදේශයක් නිසා සියලුම ප්‍රදේශ AB කුලක දෙකට අදාළ සියලුම ප්‍රදේශයේ තමයි අපි ඔය අඳුරු කරලා තියෙන්නේ. ඊට පස්සේ බලන්න මේ දෙවෙනි එකමයි. මෙතන දැන් B කියන එක ඔයාලට පේනවා A කුලකේ උපකුලකයක් වෙලා. එතකොට සියලුම ප්‍රදේශ අපි අඳුරු කරලා දක්වනවා. මේ ප්‍රදේශවල තියෙන සියලු අවයව අපි ගන්නවා කියන එකයි මේ අඳුරු කිරීම තුළින් පැහැදිලි කරන්නේ. ඔන්න පුතේ අපි කියන අනුපූරකය. A මේලේ B කියන්නේ A හා Bටයි සියලුම අවයව. ඒ සියලුම අවයව හැර වෙනත් අවයව පවතින ප්‍රදේශයේ තමයි අපි අනුපූරකයෙන් මගින් දක්වලා තියෙන්නේ. එහෙනම් පුතාට හොඳට පේනවා අනුපූරකය කිව්වහම අර A හා B කුලක දෙකේ සියලුම ප්‍රදේශ අත්හැරලා තමයි අඳුරු කිරීම කරලා තියෙන්නේ. මෙන්න පුතේ තව ඊටාම වැදගත් එකක්. මොකද්ද? දුවේ පුතේ හොඳට බලන්න මෙන්න මේක මේ A ඡේදන B වල අනුපූරකය. ඊටාම පැහැදිලිනේ අනුපූරකය කියන්නේ අයිති නෑ කියන එක. ඒකේ තරකයක් නෑනේ. අනුපූරකය කියන්නේ අයිති නෑ. එහෙනම් B වල අනුපූරකය කියන්නේ මොකද්ද පුතේ? Bට අයිති නෑ කියන එක. A හා B කියලා දෙන්නෙක් නම් ඉන්නේ Bට අයිති නෑ කියලා කියනවා නම් තර්කානුකූලව හිතන්නකො කුලක පැත්තකට දාලා ඒ කියන්නේ ඒට පමණයි කියන එකනේ. ළමයි දෙන්නෙක් හිටියා පන්තියේ තිබ්බ පෑන නැති වුණා. එක ළමයෙක් කියනවා මම ගත්තේ නෑ. එහෙනම් පැහැදිලිව අනික එක්කෙනා ගත්තනේ. එක් අයෙකුට පමණක් එල්ල වෙනවා. දෙන්නෙක් විතරක් ඉන්න තැනක එක්කෙනෙක් අයින් වුණාට පස්සේ. එහෙනම් දරුවනේ මෙතන මොකද වෙලා තියෙන්නේ මේ බලන්න. Bට අයිති නැත්නම් අපි කියනවා දරුවනේ Aට පමණයි. මේක ගණිතය කියලා ගත්තොත් මේ තියෙන පුතේ ගණිතයේ පමණක් කියන එක. මේ තියෙන ගණිතයේ පමණක් කියන එක. ඊට පස්සේ මෙන්න අනික එක කුලකයකට Aට අයිති නෑ complement of A. Aට අයිති නෑ. එහෙනම් Bට පමණයි. පැහැදිලි? ඊටාම හොඳට පැහැදිලි. Aට පමණක් සහ Bට පමණක් වෙනම දක්වන හැටි. ඊට පස්සේ දරුවනේ මෙන්න මේ ඊළඟ අවස්ථාව. ඔන්න Aට එක් වර්ගයක්වත් එක විෂයක්වත් සමත් වූ සිසුන් ගණන සොයන්න. දැන් ගණිතයේ සමත් ගාන A නම් විද්‍යාව සමත් ගාන B නම් එක් විෂයක් පමණක් සමත් සිසුන් කොපමණද? ඒ කියන්නේ
ඒට පමණක් අයිති. මේ පැත්තේ තියෙන පුතේ ඒට පමණක් අයිති. අනිත් පැත්තේ තියෙන ඔයාට පේනවා බීට පමණක් අයිති. එහෙනම් ඒට පමණක් අයිති කොටසයි බීට පමණක් අයිති කොටසයි පොදුවේ ගත්තාම අපි ඒ දෙන්නගේ මේලේ කියලා හඳුන්වනවා. දැන් අපි බලමු මෙන්න මේක. හොඳට බලන්න කුලක තුනේ ගැටලු. දැන් මේක තමයි පුතේ අපි සාමාන්‍ය පෙළ විභාගෙදී බලාපොරොත්තු වෙන්නේ කුලක තුනක් සම්බන්ධ ගැටලු. හැබැයි ඉතින් පොඩි කුලක තුනක් සම්බන්ධ ගැටලු විශ්ලේෂණයට ගැටලුවක් එනවා. ප්‍රදේශ ගාන වැඩි වෙනවා. ප්‍රදේශ ගාන වැඩිනේ. ඉස්සලා පුතාට තිබ්බේ ප්‍රදේශ ඇත්තටම කිව්වොත් කීයද ප්‍රදේශ තිබ්බේ? මං චුට්ටක් පෙන්වන්නම් අයසරයක් ආපහු ගිහින් මේ බලන්නකෝ. 1 2 3යි. ප්‍රදේශ 3යි සර්වත්‍ර කුලකයක් එක්ක ප්‍රදේශ 4යි. ප්‍රදේශ 4යි. එතකොට මේ කුලක දෙකේ ගානක ඔයාට හොඳට පේනවා ප්‍රදේශ කීයද පුතේ 4යි. ප්‍රදේශ 4යි. දැන් කුලක තුනේ ගානකට එනකොට ප්‍රදේශ කීයක් එනවද? ප්‍රදේශ 8ක් එනවා. ඊටාම පරිස්සමෙන් ප්‍රදේශ හඳුනා ගන්න ඕන. ප්‍රදේශ 8යි. තේරුණානේ? ප්‍රදේශ 8යි. දැන් A මේලේ B මේලේ C යනුවෙන් අදහස් වන්නේ කුමක්ද? කුලක තුනටම අයිති සියලුම අවයව කියන එක. ඒක දක්වලා තියෙනවා. මෙතන බලන්න පුතේ කුලක තුනටම පොදු. කුලක තුනටම පොදු. ඔයාට පේනවා කුලක තුනටම පොදු මෙන්න මෙතන. මෙන්න මෙතන. ඊටාම පරිස්සමෙන් අඳුරු කරන්න ඕන. කුලක තුනටම අයිති ප්‍රදේශය. අන්න බලන්න ඊළඟ එක මෙන්න මේ කරවලේ තියෙන ඔයාට හොඳට පේනවා නිකම් වචනෙන් කිව්වොත් ගණිතේ විද්‍යාව ඉංග්‍රීසි කියලා හිතන්න දරුවනේ මං කියවනේ මම මේ දෙන අකුරු වලින් ඕගොල්ලෝ කණ්ඩායම් තුනක් හිතන්න. එතකොට තමයි මේක හොඳට පුතාලට තේරෙන්නේ. ABC කියන්නේ ගණිතේ විද්‍යාව ඉංග්‍රීසි කියලා හිතන්න. ක්‍රිකට් LA වොලිබෝල් කියලා හිතන්න. පැහැදිලිද? එහෙම වුණාමයි මේක තේරෙන්නේ. ABC PQR කිව්වට මේක හොඳට තේරෙන්නේ නැහැ. දැන් කණ්ඩායම් තුනක් මේ බලන්නකො C කියන්නේ නිකන් හිතන්න පුතේ ඉංග්‍රීසි කියලා. මේ ඉන්නේ ඉංග්‍රීසි විතරක් සමත් අය. ඉංග්‍රීසි පමණක් සමත්. Cට පමණක් අයිති. ඒ කියන්නේ අනිත් කුලක දෙකට අයිති වෙන්න බෑ කියන එකයි. මෙතන බලන්නකො. මෙතන කුලක තුනක් තියෙනකොට එක කුලකයක් අයින් කරනවා. එකක් අයින් කරලා කුලක දෙකකට පමණයි. අපි කියනවා මේ තියෙන පුතේ A හා Bට පමණක් අයිති. Cට අයත් වෙන්නේ නැහැ. දැන් මේ ගැටලු වලට පණ දෙන්න ඕන අපි මේ රූප සටහන් වලට කතන්දරයක් එකතු කරලා වචන ටිකක් එකතු කරලා වගන්තියක් එකතු කරලා විස්තරයක් එකතු කරලා ඔන්න බලන්න ඊළඟ අවස්ථාව තමයි දැන් අපිට තියෙන්නේ අන්න බලන්නකො අතන කෙරවලීම කියලා තියෙනවා A මේලය B වල අනුපූරකය ඡේදන C. ඒ කියන්නේ පුතේ මේ Cට විතරක් කියන එක. මේ Cට පමණක් අයිති. මේ තියෙන Cට පමණක් අයිති. අන්න අපිට ආවේ මොකද්ද ඔය? Aට පමණක්. Aට පමණක් අයිති. ඊට පස්සේ බලන්න ඊළඟ එක Bට පමණක්. ඔන්න බලන්න ඊළඟ එක Cට පමණක්. එහෙනම් මේ තියෙන්නේ එක කුලකයකට පමණක් අයිතියයි අදහස් කරමින් Aට පමණක් Bට පමණක් Cට පමණක් එක් වර්ගයක් පමණක් අනුභව කළ පිරිස එක විෂයක් පමණක් සමත් වූ සිසුන් එක් ක්‍රීඩාවක් පමණක් සඳහා සහභාගී වූ පිරිස ආදී විදිහට විස්තර කරන කොටසක් තමයි මෙන්න මෙතන තියෙන්නේ. එහෙනම් අපි කුලක ආශ්‍රිත අඳුරු කිරීම වලදී පුතේ එක් එක් කුලකයට අදාළ ප්‍රදේශ ඊටාම පැහැදිලිව අඳුනගත්තා. ඇයි මේ අඳුරු කිරීම ඕන වෙන්නේ? කුලක ගැටලුව විසඳනකොට අවයව නිරූපණය කරනකොට අපිට මේ කුලක ආශ්‍රිත අඳුරු කිරීම විශේෂයෙන්ම අවශ්‍ය වෙනවා. දැන් මේ බලන්න තව එකක් තියෙනවා. අන්න බලන්න කුලක තුනටම පොදු ප්‍රදේශයක්. අතන මෙතන තියෙන කුලක දෙකක් පුතේ. මේක නම් පුතේ ගොඩක් වැදගත්. මෙන්න මේ කතන්දරේ ගොඩක් වැදගත්. මොකද දන්නවද මම ගොඩක් වැදගත් කිව්වේ? මෙතන තියෙන්නේ පුතේ A හා B දෙකක් දෙන්නේ Aට හා Bට Aට හා Bට ගණිතය හා විද්‍යාව සමත්. මේ ගණිතය හා විද්‍යාව හොඳට මතක තියාගන්න මේක. හොඳට බලන්න හොඳට හිතන්න මේක. ගණිතය හා විද්‍යාව සමත්. හැබැයි පුතේ ගණිතය හා විද්‍යාව පමණක් කියන වචනේ එතනින් කියවෙන්නේ නැහැ.
ගණිතය හා විද්‍යාව පමණක් කිව්වොත් එහෙම මෙන්න මේ පහළ තියෙන කොටස මොකද වෙන්න ඕන? අයින් වෙන්න ඕන. නිකම් මේ රූප සරහන අනුව කිව්වොත් එහෙම Aට හා Bට අයිති. Aට හා Bට පමණක් කිව්වොත් මෙන්න මේ C කියන කොටස හොඳට මතක තියාගන්න ඒ C කියන කොටස අයින් වෙන්න ඕන. ඊට පස්සේ පුතේ මෙන්න ඔන්න අර මං කියපු කතන්දරේ. මොකද්ද අපි කිව්ව කතාව? මෙතන තියෙන දරුවනේ Aට හා Bට පමණමයි. C නෑ. C වලින් බැහැර වෙලා තියෙන්නේ. එහෙනම් මේ තියෙන්නේ Aට හා Bට පමණක්. අන්න බලන්න අතන තව තියෙනවා තනි කුලකයක්. Aට පමණක් කියන එක මෙතන තියෙන්නේ කුලක තුනටම අදාළ ප්‍රදේශය. මේ තියෙන කුලක තුනේම අනුපූරකය. Aටයි Bටයි Cටයි අයිති නෑ. දැන් පැහැදිලි හොඳටම පුතාලට කොහොමද වෙන් රූප සටහනක ප්‍රදේශ නිරූපණය කරන්නේ අඳුරු කරලා. අපි ඔක සංඛ්‍යා රේඛාවෙත් කරනවා. ප්‍රදේශ හඳුනා ගැනීම. Identifying regions of a set. දැන් අපි බලමු ඊළඟ එක මේ වෙන් රූප සටහන් ආශ්‍රිත ගැටලු විසඳීම. දැන් මෙතනත් පුතේ අර සූත්‍රේ භාවිතා කරන අවස්ථාව වෙනවා. සූත්‍රයෙන් බැහැරට ගියපු අවස්ථාවකුත් අපි කතා කරනවා. දැන් මේ බලන්නකො මේ ගාන මේ අවයව ගණනත් එක්ක තියෙන එකක්නේ. හොඳට බලන්න මේ තියෙන අවයව ගණනත් එක්ක. අවයව ගණන කුලක කීයක් මෙතන සම්බන්ධ වෙනවද? ඇත්තටම 4ක්. අන්න එකක් තියෙනවා NA කියන්නේ 36යි. NB කියන්නේ 24යි. NA ඡේදන B කියන්නේ 11යි. අපෙන් අහන්නේ මෙන්න මේ 4 වෙනි කුලකය. 4 වෙනි කුලකයට අයිති අවයව ගණන අහන්නේ. පැහැදිලිද? A කියන්නේ කුලකයක්, B කියන්නේ කුලකයක්, A මේලේ B කියන්නේ කුලකයක්, A ඡේදන B කියන්නේත් කුලකයක්. දැන් ඔන්න සූත්‍රය ලියුවා අපිට ඕන මෙන්න මෙයාව හොයන්න. අපි ආදේශ කරනවා. ආදේශය කියන්නේ තාමත් වැදගත් දෙයක්. එහෙනම් NA කියන්නේ 36යි, පුතේ NB කියන්නේ 24යි, NA ඡේදන B කියන්නේ 11යි, 36 24යි. එකතු වුණාට පස්සේ ඇවිල්ලා තියෙනවා 60. ඒකෙන් අඩු කරනවා 11 49ක්. ඔන්න අවයව ගාන 49යි. අවයව ගාන 49යි. එතකොට ඔන්න බලන්න දෙවෙනි ගණනය කිරීම. NX X කුලකයේ තියෙනවා අවයව 16ක්. කොච්චරද? 16ක්. NX ඡේදන Y කියන්නේ 5යි. කුලක දෙකට පොදුයි 5ක්. කුලක දෙකටම අයිති 30ක්. අපෙන් අහනවා Y කියන කුලකේ අවයව කීයක් තියෙනවද කියලා. සූත්‍රයේ යෙදුවා අදාළ තැනට දැම්මා. ඔන්න බලන්න මේලේ සඳහා දානවා අපි ගන්න 30. ඊට පස්සේ x වලට දානවා අපි ගන්න 16. ny තමයි අපෙන් අහන්නේ පුතේ. ඡේදනය අපි දන්නවා 5යි කියලා. එතකොට සුළු කළා 16න් 5ක් ගියාම 11යි. ධන 11 ඍණ 11 වෙනවා. දෙපැත්තෙම 11ක් අඩු කිරීමේ ප්‍රතිඵලයක් හැටියට අවසාන විග්‍රහයේදී ඕගලන්ට එනවා ny කියන්නේ 19ක්. කුලක 4ක් සම්බන්ධයි. කුලක 3ක් දෙනවා. ඊතුරු කුලකේ හොයන්නේ කොහොමද පුතේ අපි? සූත්‍රය පාවිච්චි කළා. සූත්‍රය භාවිතයෙන් හොයන්නත් පුළුවන් අපිට මේක වෙන් රූප සටහනක් ඇසුරින් හොයන්නත් පුළුවන්. එතකොට මෙන්න මේ අවයව වෙන් රූප සටහනක ප්‍රදේශ මගින් නිරූපණය කරන්නත් පුළුවන්. ওই ක්‍රම දෙකෙන්ම වෙන්නේ එකම කාර්යභාරය. දැන් අපි බලමු. මෙන්න බලන්න 10 ශ්‍රේණියේ පෙළ පොතෙන් ගත්ත ගාණක් මේ තියෙන්නේ. ඕගලන්ගේ පහසුවට අපිත් එක්ක එකතු වෙන දරුවන්ට පුළුවන් පෙළ පොත අරගෙන පිටුවත් එක්කම අපි කියලා තියෙනවා. දැන් ඉක්මනට ගිහින් පෙළ පොත Taman ගාව නැත්තම් ඕගලන්ට පුළුවන් දූවකට ගිහින් පෙළ පොත අරගෙන ඇවිල්ලා මෙන්න මේ ගාණ කියවන්න. නැත්තම් කාට හරි පෙළ පොත ගේන්න කිව්වත් කමක් නැහැ. මෙන්න බලන්න. 10 ශ්‍රේණියේ ගණිතයේ පෙළ පොත 18 3 අභ්‍යාස 184 පිටුව. ඒකේ අපි තෝරාගත්තේ පුතේ වගන්ති ගැටලුවක් 6 වෙනි ගැටලුව. මොකද වගන්ති ආකාරයෙන් දෙන දෙයක් තමයි අපි විශ්ලේෂණය කරගන්න පුළුවන්කම තියෙන්න ඕන. ඒක ඊටමත් වැදගත් ඒ අවබෝධය. මේ බලන්න 6 වෙනි ගැටලුව ක්‍රීඩා සමාජයක සිටින සමාජිකයන් ගණන 60යි. සමාජිකයෝ ගාන 60යි කියලා කියන සර්වත්‍ර කුලකයේ විශාල කුලකයේ අවයව 60යි. මෙතන උපකුලක කීයක් තියෙනවද? දෙකක් තියෙනවා. ඉන් 30ක් ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදෙන අතර 25ක් එල්ලේ ක්‍රීඩාවේ යෙදේ. ක්‍රීඩා දෙකෙහිම යෙදෙන ගණන 15යි. ක්‍රීඩා දෙකේම යෙදෙන ගාන 15යි. එහෙනම් පොදු තැන 15යි. ඊට පස්සේ අපෙන් අහනවා සුදුසු වෙන් රූප සටහනක ඉහත දත්ත ඇතුළත් කරන්න. ඉහත වෙන් රූප සටහන ඇසුරින් එකදු ක්‍රීඩාවක හෝ නොයෙදෙන කිසිම ක්‍රීඩාවක යෙදෙන්නේ නැහැ. එහෙනම් අපි දන්නවා අර කුලක දෙකටම පිට පැත්තේ තියෙන්න ඕන. ක්‍රිකට් ක්‍රීඩාවේ නොයෙදෙන එහෙත් එල්ලේ ක්‍රීඩාවේ යෙදෙන ගණන කීයද? දැන් අපි බලමු ඔන්න ඒ නිරූපණය 60 දෙනෙක් හිටියා 60ක් හිටියා මේ බලන්න 30 දෙනෙක්
30 දෙනෙක් ක්‍රිකට් ක්‍රීඩාවේ 25 දෙනෙක් එල්ලේ ක්‍රීඩාවේ. මේ බලන්න 30යි 25යි. පැහැදිලිනේ. ඊට පස්සේ බලන්න අය කියනවා ක්‍රීඩා දෙකේම යෙදෙන ගන්න 15යි. 15 දෙනෙක් ක්‍රීඩා දෙකේම. මෙන්න පුතේ මේ මෙන්න 15යි. එහෙනම් අපිට ප්‍රදේශ කීපයක අවයව දීලා තියෙනවා. ඇයි මම මේ 30 කියන එක වෘතේ මත දැම්මේ? ගොඩක් අය මේක දන්නවා. අපිට කියලා නෑනේ පුතේ ක්‍රිකට් පමණයි කියලා. මේ බලන්න. මේ බලන්න. මේ බලන්න අපිට කියලා තියෙනවද මේ? 30ක් ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදෙන අතර අපිට කියලා තියෙනවද පුතේ 30ක් පමණක් කියලා? අපිට එහෙම කියලා නෑ. අපිට කියලා නැත්තම් අපිට එහෙම යොදන්න බෑ. ඒකයි අපි අර ඉස්සෙල්ලා මං කියපු මැද යොදලා නැත්තේ. හරිනේ. දැන් අපි 25 කියලා දැම්මෙත් එහෙමයි. හැබැයි පුතේ 15 දාන්න වෙන තැනක් නෑ අපිට. එකම එක තැනයි තියෙන්නේ. 15 දැම්ම දෙකටමයි තියෙන්නේ. පැහැදිලිව ඒගොල්ලෝ කියනවා අපි පැහැදිලිව දැම්මක්. දැන් පුතේ රහසක් තියෙනවා මේ වෙන් රූප සටහනක ප්‍රදේශවල. රහසක් තියෙනවා. ඒ රහස දැනගන්න ඕන. ඒ රහස දන්නේ කුලක හරියට දන්න අය විතරයි. වෙනත් අය මේ රහස දන්නේ නැහැ. ඒකට තමයි මේ ගාන පහසු ගානක් වෙන්නේ. ලේසි ගානක් වෙන්නේ. දැන් බලන්න ක්‍රිකට් කියන කණ්ඩායම කුලකය ප්‍රදේශ දෙකකට වෙන් වෙලා පුතේ මේ ප්‍රදේශ දෙකේම අවයව ගාන තමයි 30ක් වෙන්නේ. එහෙනම් එක ප්‍රදේශයක් අපි 15යි කියලා දන්නවනේ. ඊටු එක 15ක් වෙනවා. අපි ගන්නවා එක. මේ බලන්නකෝ. ඒ දන 15 සමානයි 30යි. ඒ කියන්නේ 15යි. එහෙනම් දැන් ඒ තියෙන තැනට කීයද දාන්න ඕන? ඔයා 15යි කියලා දාන්න ඕන. ඊට පස්සේ 15 දන B කියන්නේ 25යි. එහෙනම් ඒ දෙන්නගේ එකතුව පුතේ 25යි. ඒතර B කියන්නේ කීයද? 10යි. අපෙන් අහන්නේ මේ ක්‍රීඩා එක්කවත් යෙදෙන්නේ නැති පිටපැත්තේ ගාන අපි දන්නේ නැහැ. මම මුලින්ම පුතාට කිව්වනේ මොකද්ද කිව්වේ? දුවලා පුතාලාට මම මුලින්ම කිව්වා. කුලක දෙකක් නම් පුතේ ප්‍රදේශ 4යි. ප්‍රදේශ 4ම අපි දැනගන්න ඕන. දන්නේ නැත්නම් ඒ මොහොතට ගැලපෙන ගණනය කිරීමක් කරන්න ඕන. එහෙනම් අපි තර්කයක් ගොඩනගනවා. මේ ප්‍රදේශ 4 එකතුව කීයක් වෙන්න ඕන කියලාද? 60ක් වෙන්න ඕන කියලා. මෙන්න තර්කය. A ධන 15 ධන B ධන x කියන්නේ කීයද පුතේ? 60යි. අපි මේක දැනට දන්නවා කීයයි කියලාද? 15යි. මේක අපි දන්නවා 10යි කියලා. මෙන්න බලන්න අවයව ටික ඔක්කොම එකතු වුණාට පස්සේ x ට එකතු වෙනවා මෙතනින් 40ක් 60ක් වෙනවා. එතකොට x කියන්නේ 20යි. x කියන්නේ 20යි. x කියන්නේ මේ කණ්ඩායම් දෙකටම පිටපැත්තේ. එහෙනම් ක්‍රිකට් වලට අයිතිත් නැහැ, එල්ලි වලට අයිතිත් නැහැ. අයිති නැහැ කියන්නේ ක්‍රීඩාව කරන්නේ නැහැ කියන එක. ඒක නිසා එකදු ක්‍රීඩාවක හෝ නොයෙදෙන ක්‍රීඩකීන් ගණන සමාජිකයින් ගණන 20ක් හැටියට අපි ගන්නවා. දැන් බලන්න දෙවෙනි ගාන. කතන්දරේ වෙනස්, කතාව වෙනස්, හැබැයි සංකල්පවල වෙනසක් තියෙනවද? කිසිම වෙනසක් නැහැ. කුලකවල ඉගෙන ගත්ත සංකල්ප එලෙසමයි, ඒකේ කිසිම වෙනසක් නැහැ. හැබැයි වචන වෙනස්, කතාව වෙනස්, අවස්ථාව වෙනස්. හැබැයි පුතේ සංකල්පේ වෙනසක් නැහැ. දැන් බලන්නකෝ සාදයකට පැමිණි 30කගෙන් ඔක්කොම කට්ටිය කීයද සාදයකට ආපු? 30යි. 30 දෙනෙක් ආවා. 12ක් කැවුම්ද 20ක් කොකිස්ද අනුභව කළ අතර 5ක් ඉහත වර්ග දෙකම අනුභව නොකරති. ඉහත තොරතුරු සුදුසු වෙන් රූප සටහනක දක්වා සුදුසු එකක දක්වා වර්ග දෙකම අනුභව කළ ගන්න සොයන්න. ඊට පස්සේ කියනවා පුතේ බලන්න මේ බලන්න හොඳට ඉහත වර්ග දෙකෙන් එක් වර්ගයක් පමණක් අනුභව කළ ගන්න සොයන්න. දැන් සාදයකට පැමිණි 30 කියන්නේ සර්වත්‍ර කුලකයේ කී දෙනෙක් ඉන්නවද? 30ක් ඉන්නවා. අපි පිළිගන්නවා. ඊට පස්සේ කොකිස් අනුභව කළ පිරිස. කොකිස් අනුභව කළ පිරිස කොච්චරද? 12 දෙනයි. කැවුම් අනුභව කළ පිරිස කොච්චරද? 20යි. කොකිස් අනුභව කළ මෙතන එන්න ඕන. ඊට පස්සේ මෙන්න මෙතන අපි තොරතුරු ටික ගත්තට පස්සේ මෙතන එනවා මේ දෙන්නගේම එකතුව තමයි 12ක් වෙන්නේ. දෙන්නගේම එකතුව කීයක් වෙන්න ඕනද? 12ක් වෙන්න ඕන. 12න් x අඩු වුණාට පස්සේ 12 හරින x වෙනවා. මෙතන පුතේ බලන්න හොඳට 20 තියෙනවා. 20න් අඩු වෙනවා x. එතකොට 20 හරින x. මේ ඔක්කොම එකතු කළාට පස්සේ සමාන වෙන්න ඕන අපි අතන කියන 30 දෙනාට. ප්‍රදේශ ඔක්කොම එකතු කරනකොට ඔයගොල්ලෝ දන්නවා VG වශයෙන් පද කැපිලා ගිහිල්ලා ඍණ x ධන x කැපිලා ගිහිල්ලා 20යි 12යි 32යි 5යි 37යි 37 අඩු කිරීම x කියන්නේ 30ක් වෙලා x කියන්නේ 7ක් වෙනවා.
එහෙනම් මේ ආහාර වර්ග දෙකම අනුභව කරන පිරිස කොච්චරද? අනුභව කරන පිරිස කොච්චරද? 7 දෙනයි. මේ ආහාර වර්ග දෙකම අනුභව කළ පිරිස අපිට එනවා 7 දෙනයි. 7යි. හරියටම 7යි. අපෙන් අහනවා ඊහත වර්ග දෙකෙන් එක් වර්ගයක් පමණක් අනුභව කළ ගණන සොයන්න. එක් වර්ගයක් පමණක්. එක් වර්ගයක් පමණක් කියලා කිව්වහම 12 රින් x එනවා. අර පැත්තෙන් එනවා 20 අඩු කිරීම x. x කියන්නේ පුතේ අපි 7ක් කියලා තෝරගත්තා. 12න් 7ක් ගියාම 5යි. 20න් 7ක් ගියාම 13යි. 18 දෙනෙක් ඉන්නවා එක් වර්ගයක් පමණක් අනුභව කළ ගණන. එහෙනම් අපි අද තේරුම් ගත්ත දේ තමයි පුතේ කුලකයක් කියන්නේ මොකද්ද? කුලකයක් නිරූපණය කරන්නේ කොහොමද? තනි කුලකයක් ලෙස කුලක වර්ගීකරණය කරන්නේ කොහොමද? කුලක දෙකක් වර්ගීකරණය කරන්නේ කොහොමද? කුලක දෙකක අවයව අතර සම්බන්ධතාවය මොකද්ද? වෙන් රූප සටහනක කිසියම් විස්තරයක් අන්තර්ගත කරන්නේ කොහොමද? ඒ ආශ්‍රිතව කොහොමද ගණනය කිරීමක් කරලා අපිට අවශ්‍ය ප්‍රතිඵලය ලබා ගන්නෙ කියන එක මෙන්න මේ උදාහරණ වලින් අපි තේරුම් ගත්තා. හැම වෙලේම අපි ඉගෙන ගත්ත සංකල්ප ටික හොඳට ග්‍රහණය කරගෙන තියෙන්න ඕන මේ වායේ ගැටලුවක් බොහොම පහසුවෙන් විසඳ ගන්න. ඉතින් ඒක නිසා දරුවනේ කුලක 3 වෙන් රූප සටහනක් ආශ්‍රිත ගැටලු විසඳන්න අපිට මේ කුලක 2 වෙන් රූප සටහනක් ඇසුරින් ගැටලුවක් විසඳනකොට ගත්ත સિદ્ધාන්ත භාවිතා කරන්න වෙනවා. ඒ කියන්නේ පුතේ කිව්වොත් පමණක් කියන වචනය. A හා B ට අයිති A ට හා B ට පමණක් අයිති. B ට හා C ට අයිති B ට හා C ට පමණක් අයිති. A ට හා C ට අයිති A ට හා C ට පමණක් අයිති. කුලක 3ටම අයිති. කුලක 1කට පමණක් අයිති. කුලක 3ටම අයිති නැති ආදී විදිහට අපිට පුළුවන් මෙන්න මේ කුලක 3 ගැටලුව විශ්ලේෂණය කරගන්න. හැබැයි එතනදීත් ඔයාට කුලකයක් ප්‍රදේශ 4කට වෙන්වන අවස්ථාවක් දැක ගන්න පුළුවන් වෙයි. මම ඊළඟ ගැටලු જાති විසඳනකොට ඕගොල්ලන්ට එන්න තියෙන අවස්ථා ගැන මම විස්තර කරමින් ඉන්නේ මේ. ඒතර කුලක 3 ගානක් ඇතුලේ මතක තියාගන්න පුතේ හොඳට මතක තියාගන්න ප්‍රදේශ 4ක් එනවා තනි කුලකයක් ASCII විතරක්. තනි කුලකයක් ඇතුලේ ප්‍රදේශ 4ක් එනවා. ඒතර ඔයා දැනගන්න ඕන දේ තමයි පුතේ මේ ප්‍රදේශ 4ේම එකතුව තමයි අර වෘත්තයේ පරිධිය මගින් දක්වන්නේ. දැන් මෙතන මොකද උනේ? මෙතන නම් ප්‍රදේශ දෙකයි පරිධිය කියන්නේ. හොඳට මතක තියාගන්න මේ කියන කතාව. කුලක 2 ගානක් නම් කුලකයක් ඇතුලේ තියෙන ප්‍රදේශ කීයද? 2යි. ඒ දෙකේ එකතුව තමයි පරිධියෙන් දක්වන්නේ. කුලක 2 එකතුව පරිධියෙන් දක්වන්නේ. හැබැයි කුලක 3 ගානක් හදනකොට ප්‍රදේශ 4ක එකතුව තමයි පරිධිය මගින් දක්වන්නේ. ඊ타මත්ම රසවත් ගැටලු ටිකක් තියෙනවා. ආසාවෙන් හදන්න පුළුවන් ගැටලු ටිකක් තියෙනවා. කුලක 3 වෙන් රූප සටහන් ආශ්‍රිතව. අපි ළඟ දවසේ බලාපොරොත්තු වෙනවා ඒ කුලක 3 වෙන් රූප සටහන් ආශ්‍රිත ගැටලු විසඳන්න. ඒක නිසා අද දවසේ පාඩම අවසන් කරනවා. ඊළඟ දවසේ කුලක 3 වෙන් රූප සටහන් ආශ්‍රිත ගැටලු විසඳීමත් රැගෙන අපි ඔයගොල්ලන්ගේ ගෙදරට එනවා. ගුරු ගෙදර වැඩසටහනින්. සියලු දෙනාට අයුබෝවන්.